අප දීශතියදී මේ ඇයට උපේක්ෂාව ගැන සරල කරුණු කිහිපයක් ඉදිරිපත් කොට අද උපේක්ෂා භාවනාව කරන ආකාරයේ දේශනා කරන බව සිහිපත් කළා. උපේක්ෂා භාවනාවට අරමුණු කරගන්නේ සබ්බේ සත්තා කම්මස්සකා සීලම තත්ත්වෝ කර්මයේ සොයපිය කොට ඇත්තාහ කියන සිතවිල්ල. උපේක්ෂා භාවනාව නිසි පරිදි කිරීමට කර්මය ගැන සාමාන්‍ය හෝ දැනුමක් තිබිය යුතු නිසා මේට ප්‍රථමයෙන් මෙමායට මේ කර්මය ගැන මා ධර්ම දේශනාවක් පවත්වා නැති නිසා එලෙසින්ම විශේෂයෙන්ම කුසල කර්ම හොඳින් කිරීමට කර්මය පිළිබඳ අවබෝධයක් තිබිය යුතු නිසා අප අද කල්පනා කළා මේ ඇයට කර්මය පිළිබඳව සරල ධර්ම දේශනාවක් පැවැත්වීමට. ඉන් අනතුරුව උපේක්ෂා භාවනාව වඩන ආකාරය කීමට. කර්මය කියන එක විස්තර වූ පුළුල් ක්ෂේත්‍රයක් වුවත් අප අද ප්‍රකාශ කිරීමට අදහස් කරන්නේ සංක්ෂිප්ත වූ සරල කෙටි අනුශාසනාවක්. කර්මය කියන එක පොදු වචනයක් කුසල අකුසල කියන දෙකටම එකසේ යොදාගත හැකියි. බුදුරජාණන් වහන්සේ කර්මය විස්තර කරන්නේ චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතේත්වා කම්මං කරෝති කායේන වාචා මනසා කියලා. මහණෙනි මම චේතනාවම කර්මයයි කියලා ප්‍රකාශ කරනවා. එසේ චේතනාව සිදු කොටම චේතේත්වා චිතාම කම්මං කරෝති කායේන වාචා මනසා කයින් සිතෙන් වචනයෙන් යන තුන්දොරින් කර්ම සිදු කරනවා. කුසල හෝ අකුසල කායික කර්මයක් සිදු කරන විට පරමාර්ථ වශයෙන් සිදුවන්නේ චේතනාව මුල් වූ චිත්ත සංස්කාර සමූහයක් සිත තුළින් ගලා යන. ඒ චිත්ත සංස්කාරයන්ට අනුකූලව කාය සංස්කාරය තියෙනවා. ඒ කියන්නේ කය හසුරවන්නට පුළුවන් වෙනවා. ඒකයි කායික කුසල හෝ අකුසල ක්‍රියාවලිය තුළදී සිදුවන පරමාර්ථමය ධර්මතාවය. ඒ වගේම තමයි වාචසික කුසල අකුසල කර්මයක් සිදු කරන විටත් අර චේතනාව මුල් වූ චේතනාව ප්‍රමුඛ වූ චිත්ත සංස්කාර ටිකක් සිත තුළින් ජනිත වෙනවා. ඒ චිත්ත සංස්කාර වලට අනුකූලව ශබ්ද තරංග ශබ්ද ඇති වී නැති වී යනවා. මෙලෙසින්ම තමයි මානසික කුසල අකුසල කර්මත්. ඒ මානසික කුසල අකුසල කර්ම සිදු කරන විට සිදුවන්නේ චේතනාව මුල් වූ චිත්ත සංස්කාර රාශියක් සිත තුළින් ගලා යාම. මෙම නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ චේතනාහං භික්ඛවේ කම්මං වදාමි කියලා. මහණෙනි මම චේතනාවම කර්මයයි කියලා ප්‍රකාශ කරනවා කියලා. ඒ චේතනාවකින් තොරව යම් කිසි දෙයක් සිදු කරනවා නම් ඒ කරන කියන දේ සත්‍ය වශයෙන්ම කර්මයක් බවට පත්වන්නේ නැහැ. දැන් මේ අය පාරේ යනකොට මේ සතුන් මැරෙනවා. මේ මැරීමේ චේතනාවක් නැති නිසා එතන ප්‍රාණඝාත අපසලයක් සිදුවන්නේ නැහැ. චේතනාවක් නැති නිසාම. මෙන්න කර්ම කුසල අකුසල කර්ම සෑම එකම සිදුවන්නේ අවිද්‍යාව පසුපසින් ක්‍රියාත්මක වන නිසා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා මේ අය අහලා තියෙනවා. අවිද්‍යාව නිසා පුඤ්ඤාභි සංස්කාර සිදු වෙනවා. එසේම අපුඤ්ඤාභි සංස්කාර සිදු වෙනවා. අවිද්‍යාවයි මෝහයයි කියන දෙක එකක් නෙවෙයි. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නොමැති බව. මෝහය කියන්නේ මුලාවන ස්වરૂපය. දැන් අකුසල කර්ම වල නිතරම වාගේ යෙදෙන චෛතසික ධර්මයක් තමයි මෝහ චෛතසිකය. මේ අය දන්නවා කයින් සිදුවන අකුසල කර්ම තියෙනවා කානාදුකාච අදින්නාදාන කාමේසු මිච්ඡාචාර කියලා තුනක්. වචනයෙන් සිදු කරන අකුසල කර්ම හතරක් තියෙනවා. මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා. සිතින් සිදුවන අකුසල කර්ම තුනක් අවිද්‍යාව ඒ කියන්නේ දැඩි ලෝභය, ව්‍යාපාදය එලෙසින්ම වැරදි මිත්‍යා දෘෂ්ටිය. මේ සෑම අකුසල කර්මයන්ම සිදු කරන විට මූලික වන්නේ
ලෝභ, දෝෂ, මෝහ කියන අකුසල මූල ධර්මයන්. මේ යෙදෙන මේ මෝහය කියන එක ඇත්තෙන්ම අවිද්‍යාව නෙවෙයි. ඒක මුලා කරන ස්වභාවය. අවිද්‍යාව කුසල කර්ම වලත් යෙදෙන ධර්මයක්. කුසල කර්ම සිදු කිරීමටත් අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. ඒකයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ. එතකොට මේ අකුසල කර්ම සිදුවන විට නිරන්තරයෙන්ම මෝහයේ යෙදෙනවා. ලෝභ සහගත අකුසල කර්මයක් කරන විට ලෝභය සහ මෝහය එක්ව යෙදෙනවා. ද්වේෂ සහගත අකුසල කර්මයක් යෙදෙන විට කරන විට ද්වේෂය සහ මෝහය එකවර යෙදෙනවා. සමහර අවස්ථාවලදී පමණක් ඔය බුදුපසේ බුදු ඒ වගේම ධර්මයේ මහරහත් වහන්සේලා සංඝ රත්නයේ වැනි තැන්වල සැක උපදින විට මෝහය පමණක් යෙදෙන බව පොත්පත්වල දක්වා තිබෙනවා. එතකොට මේ අකුසල කර්මවල සාවජ්‍ය භාවයක් නැත්නම් මහා සාවජ්‍ය භාවයක් අල්ප සාවජ්‍ය භාවයක් හඳා පවතින්නේ. සමහර කර්ම ඉතා ප්‍රබලයි, සමහර කර්ම ප්‍රබල නැහැ කියන එකයි අල්ප සාවජ්‍ය මහා සාවජ්‍ය කිවි. ඒක රඳා පවතින්නේ ඒ අකුසල කර්මයේ සිදු කරන විට සිත තුළ ජනිත වන ලෝභ, දෝෂ, මෝහ කියන ඒ කුසල අකුසල මූලයන්ගේ තියෙන වැඩි අඩු භාවය මත ඊට අමතරව ඒ අකුසල කර්මයේ සිදු කිරීමට යොදා ගන්න ලබන උත්සාහය මත ඊටත් අමතරව අකුසලයට බඳුන් වනවා නම් යම් කිසි කෙනෙක් ඒ බඳුන් වන කෙනාගේ ගුණ සම්පත්තිය මතත් අකුසලයක් අඩු වැඩි වෙනවා. සාමාන්‍යයෙන් තිරිසන් සතෙකුට කර දෙයකට වඩා මිනිස්සෙකුට කරපු අකුසලයක් ප්‍රබල වෙනවා. මිනිස්යන් අතුරින් සීල සම්පන්න කෙනෙකුට කරපු අකුසලයක් දුස්සීල කෙනෙකුට කරපු අකුසලයකට වඩා ප්‍රබල වෙනවා. මේ විදිහට ඒ අකුසලයට බඳුන් වන පුද්ගලයාගේ ගුණ සම්පත්තිය මතත් අකුසලයක් මහා සාවජ්‍ය අල්ප සාවජ්‍ය භාවයට පත්වන්නට පුළුවන්. කුසල බැක්යෙන් කතා කරන විට මේ අය දන්නා කුසල කර්ම 18ක් තිබෙනවා. ඒ කුසල කර්ම 18 අතරින් දාන සීල භාවනා කියලා ප්‍රධාන වශයෙන් කොටස් තුනක් දානීය සීලේ භාවනාව. ඊට අමතරව තවත් කර්ම දෙකක් තියෙනවා අපචායන වෙය්‍යාවච්ච කියලා. අපචායන කියන්නේ ගරු බුහුමන් කළ යුතු අයට ගරු බුහුමන් සත්කාර කිරීම. බුද්ධ රත්නයේට, ධම්ම රත්නයේට, සංඝ රත්නයේට ගරු බුහුමන් කළ යුතුයි. දෙමාපියන්ට, ගුරුවරුන්ට ගරු බුහුමන් කළ යුතුයි. වැඩිහිටියන්ට ගරු බුහුමන් සත්කාර කළ යුතුයි. ඒක කුසල කර්මයක්. වෙය්‍යාවච්ච කියන්නේ වතාවත් කිරීම. ඒ වතාවත් කිරීමත් සමාගයේ දෙමාපියන්ට, ඒ වගේම වැඩිහිටියන්ට, අසනීප වූ අයට, ආගන්තුකයන්ට, සංඝ රත්නයට කළ යුත්තක්. මේ වෙය්‍යාවච්ච අපචායන කියන මේ කුසල කර්ම දෙක අද සමාජයෙන් ගිලිහි ගිය ධර්ම දෙකක් බවට පත් වෙලා කරන්නේ හුඟ දෙනෙක්. බොහෝ දෙනෙක් කුසල කර්ම සිදු කරන විට සිතන්නේ එය වෙන කෙනෙකුට කරන අනුග්‍රහයක් වශයෙන්. දැන් උදාහරණයකට යම් කිසි කෙනෙක් දානයක් දෙනවා නම් හිතන්නේ මේ දානය ලැබෙන පුද්ගලයාට කරන අනුග්‍රහයක් අපි මේ කරන්නේ. තමාටම මේ යහපතක් කරගන්නවා කියන සිතිවිල්ල බොහෝ දෙනෙකු තුළ නැහැ. ඔය දාන විභංග සූත්‍ර වැනි සූත්‍රවල දක්වලා තිබෙන බුදුරජාණන් වහන්සේ අදවසින් තිරිසන් සතෙකුට යම් දෙයක් දුන්නොත් ඒ වගේ සිය ගුණයක් පාපසු තමාට ලැබෙනවා කියලා. දුන් දේ වගේ සිය ගුණයක් දුන් ආකාරයට අනුකූලව සිය ගුණයක්. හොඳ දෙයක් දුන්නොත් හොඳ දෙයක් ලැබෙයි, ප්‍රිය දෙයක් දුන්නොත් ප්‍රිය දෙයක් ලැබෙයි, අහක දාන දෙයක් දුන්නොත් අහක දාන දෙයක් ලැබෙයි. අග්‍ර කොටසක් දුන්නොත් අග්‍ර කොටසක් ලැබෙයි. ඒ දුන් ආකාරයට අනුව තිරිසන් සතෙකුට යමක් දුන්නොත් සිය ගුණයක් ලැබෙන බව දාන විභංග සූත්‍රයේ දක්වා තිබෙනවා. ඒ වගේම දුස්සීලව පුත්තජනේකට යමක් දුන්නොත් 1000 ගුණයක් ලැබෙනවා කියලා කියනවා. සීලවන්ත පුත්තජනේකට දුන්නොත් 10000 ගුණයක් ලැබෙනවා කියලා ඒ සූත්‍රයේ දක්වනවා. මේ බුද්ධ ශාසනයෙන් පරිබාහිර වූ ආගම්වල මේ ගුණවත් දීවති වලින් ඈත් වෙලා කාමයන්ගෙන් ඈත් වෙලා වෙසෙන කෙනෙකුට දුන්නොත් යමක් කෝටි ලක්ෂයක් ලැබෙන බව දක්වා තිබෙනවා. සෝවාන් වීම සඳහා පිළිවෙත් පුරන කෙනෙකුට යම් කිසි දෙයක් පරිත්‍යාග කළොත් අසංකේය අප්‍රමේය සංඛ්‍යා මෙතකයි කියන්නට බෑ, ප්‍රමාණය මෙතකයි කියන්නට බැරි තරම් දෙයක් තමාට ලැබෙනවා. ඒකේ ප්‍රතිපාක වශයෙන්. එතකොට දාන දීම තුළින් ඇත්ත වශයෙන්ම ඒ දෙන අයට කරන අනුග්‍රහයක් නෙවෙයි සිදුවන්නේ, තමාටම කරගන්න
යහපතක්. ඒක බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ වෙయ్యාවත් අපචායන කියන දේවලුත් එහෙමයි. වතාවත් ගරු බුහුමන් කළේ යුතුයි. ගරු බුහුමන් කරන්නේ යන්න අයට කරන අනුග්‍රහයක් වශයෙන් නෙවෙයි. ගරු බුහුමන් දැක්වූ අයට ගරු බුහුමන් ලැබෙනවා. වතාවත් පිළිවෙත් කරපු අයට සමාත් ඒ තත්ත්වයටපත් වුණ අවස්ථාවකදී ඒ වතාවත් ගරු පිළිවෙත් ලැබීමට සුදුසුකම් ලබන්නේ බවට පත් වෙනවා. එම නිසා කුසල කර්ම සිදු කරන විට නිරන්තරයෙන්ම කල්පනා කරන්න ඕනේ මේක අනුන්ට කරන දෙයක් නෙවෙයි තමාටම කරගන්නා දෙයක් කියලා. මේ කුසල කර්ම පහ දාන සීල භාවනා අපචාන් වෙయ్యාවත් වලට අමතරව තව කුසල කර්ම දෙකක් තියෙනවා. පින් දීම පින් අනුමෝදන් වීම කියලා. බොහෝ දෙනෙක් පින් අනුමෝදන් වෙනකොට මේ ලෝකීය සත්වෝ පින් දෙනවා අපි ඒවා පින් අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වෙනවා. එහෙම අනුමෝදන් වුණාට මේ මිනිස්යන්ට පින් අනුමෝදන් වන්නට බෑ. මිනිස්සෙක් පින් අනුමෝදන් වෙනවා නම් අන් අය කරන පින් දැකලා සතුටු වෙලා ඒ පින හා සහභාගී වෙලා සිතින් හෝ ඒක අනුමෝදන් වෙනවා නම් කරන විටම ඒ පින අනුමෝදන් වන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙම නැත්නම් පිනක් කළාට පස්සේ යම් කිසි කෙනෙක් ඒක තමාට ඇවිත් ප්‍රකාශ කරනවා නම් නැත්නම් ලියා දක්වනවා නම් අන්න ඒ ප්‍රකාශ කිරීම ලියා දැක්වීම තුළින් ඒ පුණ්‍ය කර්මය මෙලෙසින් සිදු කරන්නට ඇත කියලා සංස්කාර සිත තුළින් ගලා යාමට ඉඩ දීලා ඒ කුසලයේ තියෙන අඩු වැඩි භාවය ගැන සිතලා කොතෙක් දුරට මේ කුසලයේ සිදු කරන්නට වෑයම් කරන්නට ආදී වශයෙන් කල්පනා කරලා අනුමෝදන් වුණොත් ඒ කුසලයේ අනුමෝදන් වන්නට පුළුවන්. නිකන් අනුමෝදන් වෙනවයි කියව පමණින්ම අනුමෝදනයක් වෙන්නේ නැහැ. ඊට අමතරව අර තමා වෙතම පැමිණ කෙනෙක් ප්‍රකාශ කරන්නට ඕනේ, ලියලා දෙන්නට ඕනේ මේ මිනිස්යන්ට පින් අනුමෝදන් වන්නට අවශ්‍ය නම් තවත් මිනිස්යන් විසින් කරන ලද. ඊට අමතරව තව කුසල කර්ම දෙකක් ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ කියලා. ධර්ම දේශනා කිරීමයි ධර්මයේ ඇසීමයි. තවත් කුසල කර්මයක් තියෙනවා දෙක්ටි කියලා සිත ඍජු කිරීම, වැරදි දෘෂ්ටියෙන් වලින් සිත මුදා ගැනීම. මේ කුසල කර්ම 10ට අමතරව ධ්‍යාන 8ක් තියෙනවා. අට සමාපත්තිය රූපාවචර 4ක් සහ අරූපාවචර 4ක් කිය. මේ අකුසල 8ත් එකතු වුණාට පස්සේ කුසල කර්ම 18ක් වෙනවා. මේ සෑම කුසල කර්මයක්ම ත්‍රි හේතුක කුසලයක් හෝ ද්වි හේතුක කුසලයක් වන්නට පුළුවන්. කුසල කර්ම සිදු කරන විට අලෝභය, අදෝසය, අමෝහය කියන ඒ කුසල මූල චෛතසික ධර්මයන් යෙදෙනවා. මේ කුසල මූල තුනම අලෝභ, අදෝස, අමෝහ කියන කුසල මූල තුනම යෙදුනොත් ඒකට කියනවා ත්‍රි හේතුක කුසලයක් කියලා. මේ ත්‍රි හේතුක කුසලයක් කොටස් දෙකකට බෙදෙනවා. උත්කෘෂ්ඨ සහ ඕමක වශයෙන්. උත්කෘෂ්ඨ කියන්නේ ඉහළ කුසලයක්, ඕමක කියන්නේ පහත් කියන අදහස. මේ ත්‍රි හේතුක වශයෙන් කරන ලද ඒ කියන්නේ ලෝභයෙන්, දෝෂයෙන්, මෝහයෙන් ඈත් වෙලා ලෝභ, දෝෂ, මෝහයෙන් යුතු වෙලා කුසලයක් කරන විට ඒක ත්‍රි හේතුක කුසලයක් වෙනවා. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් වීමට නම් ඒ කුසලයේ සම්බන්ධ අවස්ථා තුනේදීම සිත මනමින් සකසා ගන්නට ඕනේ. ඕනෑම කර්මයක් කරන විට කුසල වූ අකුසල ඕනෑම කර්මයක් සිදු කරන විට අවස්ථා තුනක් තියෙනවා. పూర్ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා යනුවෙන් ඒක දක්වනවා. ඒ කුසල අකුසල කර්මයේ කිරීමට පෙර අවස්ථාව, ඒ කරන ලබන අවස්ථාව, කලාට පසු අවස්ථාව කියලා. මෙන්න මේ අවස්ථා තුනේදීම අලෝභයෙන්, අදෝෂයෙන්, අමෝහයෙන් යුතුව කටයුතු කළා නම් විශේෂයෙන්ම කුසල කර්මයක් කළාට පසුව සිත මනමින් සකසන අන්දමින් අලෝභයෙන්, අදෝෂයෙන්, අමෝහයෙන් යුතුව කටයුතු කළා නම් ඒ කුසලයට කියනවා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් කියලා. මෙන්න මෙවැනි ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් මරණ මොහොතේදී සිහිපත් වූවොත් ඒ කුසලයේ ප්‍රතිවිපාක වශයෙන් ලැබෙන උත්පත්තිය ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් කියලා පොත්පත්වල දක්වා තිබෙනවා. එවැනි ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලාභයකට පමණක් ගැඹුරු දහම් අවබෝධ කරන්නට පුළුවන් බව, ධ්‍යාන ලබන්නට පුළුවන් බවත්, මාර්ගඵල සාක්ෂාත් කරන්නට පුළුවන් බවත් එලෙසින්ම පොත්වල දක්වා තිබෙනවා. මේ විදිහට ත්‍රි හේතුක වශයෙන් කරන ලද කුසලයක් කරන්නට පෙරත් හේතු තුනම ලෝභ, දෝෂ, සමෝහය යුතුයි. කරන විතත් ලෝභ, දෝෂ, සමෝහය යන කුසල මූල තියෙනවා. ඊට අමතර කළාට පස්සෙ යම් කිසි විදිහකින් වැරදි අන්දමින් මේ කුසලය ගැන සිහිපත් කළා නම් අනේ මම මේ තරම් කුසලයක්, මේ තරම් මුදලක් වියදම් කරේ අපරාධයක්,
අපරාධ මේ විදිහට මේ අයට මේ විදිහට අපි දේවල් කළා කිසිම වැඩක් නැහැ මේ ආදී වශයෙන් ඒ කුසලයේ බාල කරන සිතුවිලි පසු ඇති කරගත්තා නම් ඒ කුසලය බාල වෙනවා ඕමක භාවයටපත් වෙනවා. ත්‍රි හේතුක වශයෙන් කරන ලද කුසලයේ පසුව ඇති කර ගන්නා ලද වැරදි සිතුවිලි සමුදාය නිසා ඒක ත්‍රි හේතුක ඕමක කුසලයක් බවට පත් වෙනවා. මෙන්න මෙවැනි කුසලයක් මරණ මොහොතේදී සිහිපත් වුවහොත් ඔහුගේ උත්පත්තිය ත්‍රි හේතුක උත්පත්තිය. ත්‍රි හේතුක කුසලයක් කලේ පසුවකට වැරදි සිතුවිලි මාලාව නිසා පසුව ඇති කර ගන්නා ලද වැරදි සිතුවිලි සමුදාය නිසා ඒක ද්වි හේතුක උත්පත්තියක් ගෙන දෙන කුසලයක් බවට පත් වෙනවා. ඒ ද්වි හේතුක උත්පත්ති ලාභීකුට උසස් ගැඹුරු ධර්ම අවබෝධ කරගන්නට බැරි බව ධ්‍යානයක් කොතෙක් භාවනා කළත් ලබන්නට බැරි බව කොතෙක් කොපමණ කාලයක් භාවනා කළත් මාර්ගඵලයක් සාක්ෂාත් කරගන්නට නොහැකි බව පොත්පත්වල දක්වා තිබෙනවා. අපි මේ ඉදිරිපත් කරන්නේ පොත්වල දැක්වෙන කරුණු. එවැනි ද්වි හේතුක ප්‍රතිලාභයකට ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්නට බෑ. හරියට ගැඹුරු ධර්මයක් දුන්නොත් එහෙම ඒක හරකුම් පිට හකුරු පැටෙවුවා වගේ වෙන ක්‍රියාවක් කරනවා. කොතෙක් හොඳ හකුරු හරකුම් පිට පැටෙවුවත් හරකුන්ට ඒකේ තියෙන මිහිර දැනගන්නට හැකියාවක් නැහැ. වැඩි පටවන්න බර වැඩි වීමෙන් ඌ පීඩිත භාවයකටපත් වෙනවා විනා ඒ හැර වෙන දෙයක් නැහැ. මේ ද්වි හේතුක ප්‍රතිලාභිකයන්ට කරන ලබන ධර්ම දේශනා ඒ වගේම ඔවුන් ගන්න ලබන උත්සාහයත් නිවන් මඟ යාම සඳහා නිරර්ථක වෙනවා. අපතේ යන්නට පුළුවන් වෙනවා. ඒක පාරමී වෙනවා. ඒ ජීවිතයේදීම මාර්ගඵල නිර්වාණ වැනි දේවල් අවබෝධ කිරීමට ධ්‍යාන ලබා ගැනීමට උසස් ගැඹුරු ධර්ම අවබෝධ කර ගැනීමට අපොහොසත් වන බව පොත්පත්වල දක්වා තිබෙනවා. මේවා කොතෙක් දුරට සත්‍යද කියලා මා කියන්නේ අසත්‍යද කියලා මා ප්‍රකාශ කරන්නේත් නැහැ. පොත්වල තියෙන දැක්වෙන කරුණු ඒ ආකාරයෙන් ඉදිරිපත් කිරීමක් අප මේ කරන්නේ. එතකොට මේ අය දැනගන්නට ඕනේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ වන ආකාරයෙන් කුසල් සිදු කිරීමට. ඒ කරන ලද කුසලයේ ත්‍රි හේතුක ඕමක තත්ත්වයටපත් නොකර ගන්නටත් කටයුතු කර ගන්නට ඕනේ. මේවා ඉගෙන ගැනීමේ ප්‍රතිඵලය ඒකයි. යම් හේකින් කුසලයක් කරන විට අලෝභ අදෝස අමෝහ කියන කුසල මූල හේතු තුනෙන් අමෝහය කියන ඒ ප්‍රඥාව යෙදුනේ නැත්නම් ඒක ද්වි හේතුක කුසලයක් වෙනවා. ද්වි කියන්නේ දෙක කියන එක හේතු දෙකයි තියෙන්නේ. අලෝභ අදෝස කියන දෙක පමණයි. මෙන්න මේ කුසලයක් ඒ ද්වි හේතුක කුසලයක් ඕමක සහ උත්කෘෂ්ඨ සහ ඕමක වශයෙන් කොටස් දෙකකට බෙදන්නට පුළුවන්. අර උත්කෘෂ්ඨ කියන්නේ උසස්, ඕමක කියන්නේ පහත්. ඒ ද්වි හේතුක කුසලයක් කළා ඒ කරාට පසුවත් ඒ කියන්නේ මනමින් සිටිවිලි පවත්වනවා නම් ඒ කියන්නේ පෙර පසු අවස්ථා දෙකම යහපත් වශයෙන් මේ කුසලයේ සම්බන්ධයෙන් පවතිනවා නම් වැරදි විදිහට සිටිවිලි පවත්වන්නේ නැත්නම් මේක ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් වෙනවා. ඒ කුසලයක් මරණ මොහොතේ සිහිපත් වුණොත් ඒකෙන් ලැබෙන ප්‍රතිසන්දියක් ද්වි හේතුක ප්‍රතිසන්දියක් බවයි පොත්වල දක්වා තිබෙන්නේ. අර ත්‍රි හේතුක ඕමක කුසලයෙන් ලැබෙන ප්‍රතිඵලයක් ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලයෙන් ලැබෙන ප්‍රතිඵලයක් ප්‍රතිසන්දි ජනක වශයෙන් බලන විට එකයි. මොකද්ද ද්වි හේතුක ප්‍රතිසන්දියක්? ත්‍රි හේතුක ඕමක කුසලයෙන් ලැබෙන ප්‍රතිසන්දියට වඩා ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලයෙන් ලැබෙන ප්‍රතිසන්දිය දෙකම ද්වි හේතුක වුවත් ද්වි හේතුක ප්‍රතිසන්දිකයක් වුවත් මේ ත්‍රි හේතුක කුසලයේ උසස් වන්නට පුළුවන්. ටිකක් ඒක වෙනස්කම් තිබෙන්නට පුළුවන්. නමුත් ඒ කිසිවෙකුටවත් අර ධ්‍යාන මාර්ගඵල ලබන්නට ගැඹුරු ධම් අවබෝධ කරගන්නට බැරි බවයි පොත්පත්වල දක්වා තිබෙන්නේ. යම් හේකින් මේ ද්වි හේතුක කුසලයක් කරලා පසුව වැරදි විදිහට ඒ ගැන සිතුවනම් අනේ මං කරගත්තු මෝඩකම අනේ මෙච්චර මං වියදම් කළා මේ මිනිසුන්ටත් මෙහෙම මම කළා නේද මේගොල්ලෝ හාමුදුරුවෝ කියලා අපි මෙහෙම කළා අපරාධ මෙහෙම දේවල් කළා මෙතන ඉන්න අය එහෙම කරනවා කියනවා දන්නේ නැහැ මේක ප්‍රකාශ කරනවා. එතකොට එහෙම කරනකොට අර කුසලයේ ඕමක භාවයටපත් වෙනවා. අන්න එවැනි කුසලයක් මරණ මොහොතේ සිහිපත් වුණොත් එහෙම ඒකින් ලැබෙන ප්‍රතිසන්දිය අහේතුක ප්‍රතිසන්දියක්. අර මනුෂ්‍ය ලෝකයේ උපදිනකොටම අංග විකලව උපදින සත්‍යෝ මේ අය දැකලා ඇති, මිනිස්සු දැකලා ඇති. ඒ වගේම කෙලතළු මිනිස්සු දැකලා ඇති. උත්පත්තියෙම සහජයෙන්ම මුග්ධ භාවයටපත් වී සිටින සමහර මිනිස්යන් දැකලා ඇති. මේ අය ඉපදිලා තියෙන්නේ මේ අහේතුක ප්‍රතිසන්දියක් ලාභයෙන් වශයෙන්. ඒ ඇයට කිසිම දහමක් ගැඹුරු දහමක් අවබෝධ කරන්නටත් බැහැ, නිවන් මඟ යන්නටත් බැහැ. ඒ නිසා කුසල කරනකොට
මේ විදිහට අලෝභයෙන් අදෝෂයෙන් අමෝහයෙන් ඉතු වෙන්නටත් ඕනේ. ඒ වගේ මේ අවස්ථා තුනේදීම පූර්ව චේතනා, මුංච චේතනා, අපර චේතනා කියන අවස්ථා තුනේදීම සිත මනමින් සකසා ගන්නට පුරුදු වන්නට ඕනේ. ඊට අමතරව කුසල කරන විට විශේෂයෙන්ම සලකන්නට ඕනේ තණ්හා, දිට්ඨි, මාන වලින් සිත මුදාගෙන කුසල කිරීමට. බොහෝ දෙනෙක් කරන්නේ ලෝකයට පෙන්වන්නට මානියට කුසල. ඒ කුසල කිසිසේත්ම පාරමී දහම් බවට පත්වන්නේ. ඒක විශේෂයෙන්ම දක්වා තිබෙනවා පාරමී ධම්මය භාවයට පත්වන්නට කුසලයක් කරනවා නම් තණ්හාවෙන් ඈත් වෙලා, දිට්ඨියෙන් ඈත් වෙලා, මානෙන් ඈත් වෙලාම කළ යුතු බව. එසේ මානෙ යුතු වෙලා තණ්හාවෙන් යුතු වෙලා කටයුතු කුසලයක් කළොත් ඒක ත්‍රි හේතුක කුසලයක් වන්නේත් නැහැ. ප්‍රතිසන්දියත් ඒකෙන්ම ද්වි හේතුක හෝ අ හේතුක ප්‍රතිසන්දියක් වන්නට ඉඩ තිබෙනවා. එම නිසා ඒ තණ්හා, දිට්ඨි, මාන වලින් සිත ඇමුදාගෙන අලෝභ, දෝස, මෝහ කියන කුසල මූලයන්ගෙන් සිත පුරවාගෙන ඒ වගේම ඒ පෙරපසු අවස්ථා දෙකේදීම මනමින් සිත සකසාගෙන කුසලයක් කරනවා නම් කරාට පසුවත් ඒ කුසලයේ ගැන මනමින් සිහිපත් කරනවා නම් ඒ කුසලයේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් වෙනවා. කරපු කුසලයෙන් මහත්ඵල මහානිසංස කරගෙන දෙන කුසලයක් තමයි කරගත්තා වෙනවා. මේවා දැනගැනීමේ ප්‍රයෝජනේ ඒ ආකාරයෙන් කටයුතු කිරීමට මේ අය පුරුදු වෙන එකයි. ඒතේ නැතුව මේ අහලා පැත්තකට වීසි කරනවා නම් ඒ ධර්මයේ ඇසීමෙන් ඇති වැඩක් නැහැ. මේ කුසල වල උසස් පහත් භාවයේ මහත්ඵල මහානිසංස භාවයේ බොහෝ දුරට රඳා පවතින්නේ මේ කියපු අලෝභ, දෝස, මෝහ කියන කුසල මූල තුනේ තියෙන වැඩි අඩු භාවයේ මත එක කරුණක්. ඊට අමතරව ඒ කුසලයේ සිදු කරන විට සිදුවනවා තව ශ්‍රද්ධා, ප්‍රඥා වැනි වෙනත් චෛතසික ධර්ම. ඒ චෛතසික ධර්මයන්ගේ තිබෙන අඩු වැඩි භාවයේ මත කුසලයක තියෙන මහත්ඵල මහානිසංස භාවය අඩු වැඩි වෙනවා. ඊටත් අමතරව කුසල කරන පුද්ගලයාගේ චිත තුළ පවත්නා වූ සීල, සමාධි, ප්‍රඥා වැනි ගුණ ධර්ම මතත් ඒ කුසලයෙන් ලැබෙන ප්‍රතිඵලය අඩු වැඩි වන්නට පුළුවන්. යම් හේකින් කුසලයට දැන් දානයක් දීම, ඒ වගේම වතාවත් කිරීම, දරු බුහුමන් කිරීම වැනි කුසලයකට බඳුන් වන පුද්ගලයාගේ ගුණ අධික නම් ඒ තුලිනුත් ඒ කුසලයේ මහත්ඵල මහානිසංස වෙනවා. විශේෂයෙන්ම අර මා කලින් කිව්වේ දාන විභංග සූත්‍රයේ ත්‍රිසංසතේකට දුන්නට වගේ නෙවෙයි. අඩු වශයෙන් සෝවාන් ඵලයේ වස්සාසත් කරපු කෙනෙකුට කරපු ප්‍රතිඵලයක් තියනවා නම්, කුසලයක් තියනවා නම් ඒකේ විපාකයේ අසංකේයයි, අපමෙයයි කියලා. කුසලපත්යේ වගේම තමයි අකුසල පැත්ත. අකුසල වශයෙන් යම් කිසි අඩු වශයෙන් ආර්යයෙකුට යම් කිසි විදිහකින් කෙනෙක් ප්‍රවල හරි බැලුවා නම්, නැත්තම් වැරදි විදිහට වචන හරි පිට කළා නම්, වැරදි විදිහට ක්‍රියාවක් හරි කළා නම් ඒකෙන් ලැබෙන ප්‍රතිවිපාකයක් අසංකේයයි, අප්‍රමේයයි. කුසල පැත්තට පමණක් නෙවෙයි, ඒක අකුසල පැත්තටත් එකසේම බලපාන ධර්මයක්. එම නිසා මේ භාවනා වලට සහභාගී වෙන අය කුසල අකුසල ගැන මනා අවබෝධයකින් යුතුව විහෙලම ප්‍රතිඵලයක් ලැබෙන ආකාරයෙන් කුසල කිරීමට පුරුදු වන්නට ඕන. මේ කුසල මේ කර්ම, කුසල අකුසල දෙකම පොදු වචනයක් කර්ම කියන්නේ. මේ කර්ම විපාක දෙන ආකාර අනුව කොටස් හතරකට පොත්පත්වල බෙදා දක්වලා තිබෙනවා. ජනක, උපස්තම්භක, උපපීඩක, උපඝාතක යනුවෙන් පද හතරක් තිබෙනවා. ජනක කියන්නේ උත්පත්තිය නැවත ප්‍රතිසන්දියක් ගෙන දෙන කුසලයක්. කුසලයකට ජනක කර්මය කියලා කියනවා. අකුසලයකටත් ජනක කර්මය කියලා කියනවා. කුසල අකුසල නැවත උත්පත්තියක් දෙන කුසල අකුසල කර්මය ජනකයි. මේ ජනක කර්ම ශක්තිය ලබා දෙන්නේ කර්ම පතයක් මගේ. කර්මයේ වෙනම දෙයක්, කර්ම පතේ තවත් දෙයක්. දැන් අපි උදාහරණයක් කියමු. සතෙක් මරන්නට සිතනවා කෙනෙක්, ඒක කර්මයක් බවට පත් වෙනවා. ඒක කර්ම පතයක් බවට පත්වන්නේ. ඒකෙන් පතා මැරුවොත් එහෙම ඒ ප්‍රාණඝාතයට අදංගු සියලුම කර්ම සම්පූර්ණ වුණොත් ඒක කර්ම පතයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම කයින් සහ වචනයෙන් පිට කරන දේවල් සිතීම් මාත්‍රයකින් පමණක් කර්ම භාවයට පත්වන්නේ. ඒක සිදු කරන්නට ඕන කර්මපත භාවයට පත්වන්නට. නමුත් සිතින් කරන සමහර කුසල් ඔය අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි වැනි සිතින් කරන අකුසල්, සිතින් කරන ඒ වගේම කුසල් තියෙනවනේ. ඒවා සිතින් මාත්‍රයකින්ම සමහර විට කර්මපත භාවයට පත්වන්නට පුළුවන්. මෙන්න මේ කර්මපත භාවයට පත් වූ කර්මයක් මරණ මොහොතේ සිහිපත් වෙනකොට පොත්වල දක්වා තිබෙනවා කර්ම නිමිත්තක් වශයෙන් හෝ කර්මයක් වශයෙන් හෝ ගති නිමිත්තක් වශයෙන් හෝ ඒ එළඹ සිටින බව. කර්මයක් වශයෙන් එළඹ සිටිනවා කියන්නේ ඒ කරපු කර්මයේ මරණ මොහොතේ සිහිපත් වෙනවා, කුසල වුණත් අකුසල වුණත්.
කර්ම නිමිත්තක් වශයෙන් එළඹෙන සිටිනවායි කියන්නේ කුසල බව අකුසල කර්මයේ සිදු කිරීමට යොදා ගන්නා ලද යම් කිසි උපකරණයක් හෝ යම් කිසි දෙයක් මනසට නැගෙනවා. උදාහරණයක් වශයෙන් මල් පහන් පෙනෙන්න පුළුවන් මල් පහන් පිදීම කුසල කර්මයක් යම් කිසි කෙනෙකුට කර්ම නිමිත්තක් වශයෙන් ඉදිරිපත් වෙනවා නම් මරණ මොහොතේ. සතෙක් මරණ වෙනකොට ඒ සතාගේ මලකුණ දිස්සන්නට පුළුවන්, ලේ දිස්සන්නට පුළුවන්. මේ විදිහට කුමක් හෝ කර්ම නිමිත්තක් එළඹ සිටින බව දැක්කේ. එහෙම නැත්නම් ගති නිමිත්තක් එළඹ සිටිනවා. ගති නිමිත්ත කියන්නේ උපදින ස්ථානයේ පිළිබඳ නිමිත්තක්. අපායවල උපදින අයට ගින්දර පේන බව බොහෝ දෙනෙක් කියනවා. දිව්‍ය ලෝකවල උපදින අයට බොහොම හොඳ දර්ශන බව දැක්වෙනවා. මේ කර්ම නිමිති ගති නිමිති වශයෙන් මරණ මොහොතේදී ඒකේක ධර්මයක් තුනෙන් එකක් එළඹ සිටියාට පසුව එහි එල්ලීගෙන තමාගේ සිත පවතිනවා. ඇත්තෙන්ම මේ කර්ම නිමිති ගති නිමිති අරලා ගැඹුරු ධම් දේශනා අප මේ ප්‍රථමයෙන් කරලා තියෙනවා. කර්ම විඥාන, අபிසංඛාර විඥාන, ප්‍රතිසංජ විඥාන ආදී විස්තර කරමින් එවැනි ගැඹුරු ධර්ම දේශනා නෙවෙයි දැන් මේ ප්‍රකාශ කරන්නේ පොත්පත්වල දැක්වෙන සරල කාරණා. එතකොට කර්ම නිමිත්තක් නැත්නම් කර්මයක් ගති නිමිත්තක් එළඹ සිටියාට පසු එහි එල්ලීගෙන තමාගේ සිත තුළ මරණ මොහොතේ සිතවිලි ගලාගෙන යනවා. ඒ ගලාගෙන යන විට මරණය සිදු වෙනවා. ඒ ගලාගෙන ගිය සිතවිලි කුසල නම් හොඳ තැනකත් අකුසල නම් නරක තැනකත් උපදිනවා. ඒ කුසල කර්මය නැත්නම් කුසලෝ අකුසල කර්මය කුසලෝ අකුසල කර්ම නිමිත්ත ජනක කර්මයක් බවට පත් වෙනවා. මෙසේ ඉපදුණු සත්‍යයට නොඑක ආකාරයෙන් ජීවිතේ පවත්වාගෙන යාමට උපකාර ධර්ම ළඟා වෙනවා නම් ඒ උපකාර ධර්ම ළඟා වන්නේ උපස්තම්භක කර්මයේ අනුග්‍රහය. ඒ කියන්නේ මිනිසෙක් වශයෙන් ඉපදුනා නම් ඔහුට නොඑක සැප සම්පත් ලැබෙනවා, රැකී රැක්සා ලැබෙනවා, හදිසි ධන ලාභ ලැබෙනවා, කීර්ති ප්‍රශංසා ලැබෙනවා, ජීවත් වීමේ පහසුකම් සැලසෙනවා. මේ සියල්ලක්ම සිදුවන්නේ කලින් කරන ලද කර්මයක් උපස්තම්භක වශයෙන් උපකාරක ධර්මයක් වශයෙන් එළඹ සිටින බැවින්. මෙසේම මේ මෙදසදී උපදින සත්‍යයට බොහෝ විට පීඩාවලට බඳුන් වන්නට සිදු වෙනවා. රෝග පීඩා නිරන්තරයෙන්ම ඇති වෙනවා. සමහර විට සතුරු කරදර පීඩා, නඩුහබ කරදර වැනි දේවල් වලට පැටලෙන්නට සිදු වෙනවා. අමනුෂ්‍යයන් වැනි සත්වෝ නිතර කරදර කරන්නට පටන් ගන්නවා. මේවා සිදුවන්නේ අතීතයේ කරන ලද අකුසල කර්ම වල විපාක වශයෙන් බොහෝ විට. ඒ අකුසල කර්ම හෝ කුසල කර්ම අවුත් අර පවත් ඉපදුණු ජීවිතයට පීඩා සිදු කරනවා නම් ඒක උපපීඩක කර්මයක් බවට පත් වෙනවා. මෙදෙසින්ම මේ සත්‍ය මෙලෙසින් ඉපදිලා මෙලෙසින් උපකාර ලබාගෙන ජීවත් වෙමින් ඒ වගේම උපපීඩක කර්ම එළඹ සිටමින් නොඑක ආකාරයෙන් පීඩා දුක් විඳින්මින් ඉඳලා සමහරවිට අකාලේ මිය යනවා. උපඝාතක කර්මයක් එළඹ සිටිනවා. මරණය සිදුවන ආකාර හතරක් බව පොත්වල දක්වා තිබෙනවා. කර්මක්ඛය, ආයුක්ඛය, උභයක්ඛය, අකාලය කියලා. කර්මයේ සේවීමෙන් කෙනෙක් මැරෙනවා. ආයුෂ සේවීමෙන් තව කෙනෙක් මැරෙනවා. දෙකම සේවීමෙන් තවත් කෙනෙක් මැරෙනවා. දැන් මනුස්ස ලෝකේ නම් අද කාලේ හැටියට ආයුෂ අවුරුදු 90ක් හෝ ඊට මදක් වැඩියෙන් වෙන්නට පුළුවන්. ඒ කාලේ ඉඳලා මරණයටපත් වෙනවා නම් ඒක ආයුෂ්කේ මරණයක්. සමහර විට කෙනෙක් කුසල කර්ම සිදු කරන විට ප්‍රාර්ථනා කරන්නට පුළුවන් මගේ වයස අවුරුදු 50-60කට යන්නට ප්‍රථමයෙන් මගේ මරණය සිදු වේවා, මහලු වෙලා ජීවත් වන්නට මට අවශ්‍ය කමක් නැහැ. මේ ආදි වශයෙන් ප්‍රාර්ථනා තබාගෙන කුසලයක් සිදු කළා නම් ඒ කුසලයෙන් මේ ලෝකේ පහළ වුණා නම් මිනිසෙක් වශයෙන් ඔහු ඒ ප්‍රාර්ථනාවේ අනුව අවුරුදු 50ක් 60කදී මිය යන්නට පුළුවන්. ඒක කර්මයේ සේවීමෙන් සිදුවන මරණයක්. නැත්තම් මේ ආශය කර්මයේ දෙකම ගෙවීමෙනුත් මරණයක් සිදුවන්නට පුළුවන්. සමහරවිට අකාලේ හදිසි අනතුරු ආදී මිය යන්නට පුළුවන්. ඒ මිය යන්නේ ඇත්ත වශයෙන්ම අර කලින් කියපු උපඝාතක කර්මයක් එළඹ සිටින නිසා. ජීවිතේ පවත්වන්නට දෙන්නේ නැහැ. ජීවිතේ කඩා තිඳ දින දමනවා. කර්මයේ විපාක සත්‍ය එළඹ සිටිනවා. එම නිසා මේ ජනක උපස්තම්භක උපපීඩක උපඝාතක වශයෙන් කර්මයේ පළ දෙන ආකාරයෙන් කර්මයේ කොටස් හතරකට බෙදලා පොත්වල දක්වා තිබෙනවා. මේ ඉපදීම ලබා දෙන ජනක කර්මය ඒ මරණ මොහොතේ එළඹෙන ආකාරයක් තියෙනවා. කර්ම නියාමයක් තියෙනවා. ඒකත් කොටස් හතරකට බෙදලා පොත්වල දක්වනවා. ඒක තමයි ගරුක ආසන්නා චින්න කටත්තා වශයෙන් දක්වන්නේ.
මේ මරණ මොහොතේ ඉදිරිපත් වන ජනක කර්මයෙන් කොටස් හතරකට ඉදිරිපත් වෙන ආකාරය යනුවෙන් බෙදා දක්වා තිබෙනවා. ගරුක ආසන්න ආචින්න කටත්තා වශයෙන්. ගරුක කර්මයක් කියන්නේ ප්‍රබල වූ කර්මයක්. අකුසල පැත්තෙන් කතා කරනවා නම් පංචානන්තරය පාප කර්මයේ වැනි නැත්නම් ආරෝපවාද කර්මයේ වැනි අකුසල කර්මයක්. මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ කෙනෙක් මැරීම වැනි පංචානන්තරය පාප කර්මයක් සිදු කරලා තිබෙනවා නම් ඒකට කිසිම පිළියමක් නැහැ. මරණ මොහොතේදී ඒකාන්තයෙන් මේක ඉදිරියට එනවා. නියත වශයෙන්ම මේ අකුසල කර්මය තුළින් ඔහු දුගතියකට ඇදගෙන යනවා. යම් කෙනෙක් ආරෝපවාද කර්මයක් කරලා තියෙනවා නම් ඒ ආරෝපවාද කර්මයට පිළියම් යොදන්නට පුළුවන්. එහෙම පිළියම් යොදාගත්තේ නැති ආරෝපවාද කර්මයක් කරලා තියෙනවා නම් ඒක එනවා ගරුක කර්මයක් වශයෙන් මරණ මොහොතේ ඉදිරියට ඒකාන්තයෙන්ම දුගතිගාමී වීමට ඒ අකුසලයේ හේතු වෙනවා. ඊට අමතරව කුසල පැත්තෙන් කතා කරනවා නම් යම් කෙනෙක් ධ්‍යාන සිතක් උපදවාගෙන තිබෙනවා නම් ඒක පිළිහෙන්නේ නැතුව පවත්වාගෙන ගොස් තිබෙනවා නම් ඒ ධ්‍යාන චිත්තය මරණ මොහොතේ ඉදිරිපත් වෙනවා අනිශ්චයලෝම කර්ම යටපත් කරගෙන ගරුක කර්මයක් වශයෙන් ඉදිරිපත් වෙනවා. එසේ ගරුක කර්මයක් නැත්නම් මරණ මොහොතේ මැරෙන්නට ඔන්න මෙන්න කියා තියෙන විට මරණාසන්න කාලයේ කර හෝ කියා හෝ සිතා සිටින ලද ආසන්න කර්මයක් එළඹ සිටිනවා. මරණ මොහොතේ කරන ලද ආසන්න කර්මයට අනුකූලවයි බොහෝ විට මරණය සිදුවන්නේ. මොකද ගරුක කර්ම බොහෝ විට බොහෝ දිනක් තුල නැති නිසා. එබැවින් මුළු ජීවිත කාලය පුරාම අකුසල කර්ම සිදු කර පුද්ගලයෙක් වුවත් ආසන්න මොහොතේ කුසල කර්මය සිදු කළ සුගතිගාමී වෙනවා. මුළු ජීවිත කාලය පුරාම පින්දහම් කර හිටපු කෙනෙක් වුවත් මරණ මොහොතේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුතු අකුසල කර්මයක් සිහිපත් කළා නම් ඒකාන්තයෙන්ම දුගතිගාමී වෙනවා. අර අවුරුදු ගණන් තිස්සේ කරපු කුසලයේ යට කරගෙන ආසන්න මොහොතේ කරන ලද කුසලයේ අකුසලයේ ඉදිරිපත් වෙනවා. ඒක නිසා මේ අය කල්පනා කරන්නට ඕනේ මරණ මොහොතේදී සිත මනමින් සකසා ගන්නට. මරණට යන කෙනෙකුගේ ආසන්න කර්මය යහපත් කර දීමට. මේ ගරුක කර්මත් ආසන්න කර්මත් කියන කොටස් දෙකම නැත්නම් මේ ජීවිතයේදී නිරන්තරයෙන් පුරුදු පුහුණු කොට ඇති ආචින්න කර්මයක් මරණ මොහොතේ ඉදිරිපත් වෙනවා. නිතරම පුරුදු පුහුණු කරන ඇති කර්ම. ඒකත් නැත්නම් එහෙම මේ සංසාරේ කවදා හෝ දවසක කරන ලද කුසලයක් හෝ අකුසලයක් සිහිපත් වන්නට පුළුවන්. සමහරට කල්ප අසංඛ්‍යයකට පමණ ඈත කරපු කුසලයක් හෝ අකුසලයක් වන්නටත් පුළුවන්. කටත්තා කර්මයක් වශයෙන් මරණ මොහොතේ ඉදිරිපත් වෙනවා. මේක තමයි ඒ කර්ම න්යාමය. මරණ මොහොතේදී කර්ම ඉදිරිපත් වන ආකාරය ඒ කර්මයන්ට අනුකූලවයි අර ජනක කර්මයේ තුලින් නැවත උත්පත්තියක් ගෙන දෙන්නේ. මේ කර්මම තව වශයෙන් බෙදෙනවා මේ කාල වශයෙන් බෙදලා. ඒ කියන්නේ ප්‍රතිවිපාක දෙන කාල අනුව. සමහර කුසල අකුසල කර්ම තිබෙනවා මේ ජීවිතේදීම ඵල දෙන දේවල්. ditta dhamma vediniya කුසල හෝ අකුසල කර්ම. බොහෝ දිනෙක පිළිබන්නෝ නිරෝධ සමාපත්තියෙන් දවස් 7ක් වැඩ සිට නැගී සිටි කෙනෙකුට දානයක් එහෙම දුන්නොත් ඒ ජීවිතේදී මේක ඵල දෙනවායි කියලා. මේ අභිධර්ම ක්‍රමයේ හැටියට කුසලයක් හෝ අකුසලයක් සිදු කරන විට චිත්ත වීති සාසියක් ගලාගෙන යනවා. සෑම චිත්ත වීතියකම වගේ ජවන්සිත බහුල වශයෙන් බොහෝ විට 7ක් යෙදෙන බව දක්වා තිබෙනවා. ඒ ජවන්සිත 7න් පළවෙනි ජවන්සිත ඒකාන්තයෙන්ම ditta ධම්ම වශයෙන් මේ ජීවිතයේදීම ඵල දෙන බව දක්වනවා. ඒ කියන්නේ කුසලයක් හෝ අකුසලයක් කළා නම් මේකෙන් 7න් එකක් ditta ධම්ම වශයෙන් මේ ජීවිතයේදීම ඵල දෙන්නට පුළුවන්. මේ අය අතරින් කෙනෙක් යම් කෙනෙකුට බැන්නා කියලා හිතන්න. ඒ බැනීමේ අකුසලයේ 7න් එකක් සමහර විට ඒ මොහොතේම ඵල දෙන්නට පුළුවන්. ඒ ජීවිතයේදී මේ ජීවිතයේදී ඵල දෙන්නට නොලැබෙන ඒ ditta ධම්ම වේදිනීය කුසල කර්ම සියල්ලම අහෝසි යන. සමහර කුසල කර්ම හෝ අකුසල කර්ම තිබෙනවා දෙවන ජීවිතයේදී ඒකාන්තයෙන්ම ඵල දෙන උපපජ්ජ වේදිනීය කර්ම වශයෙන් ඒවා දක්වනවා. දෙවන ජීවිතයේදී අර ගරුක කර්මය ප්‍රතිසන්දිග්ජනක වශයෙන් ඉලබ සිටින්නට පුළුවන්. නැත්නම් ප්‍රවෘත්ති විපාක වශයෙන් වෙනත් කර්මයක් දෙවන ජීවිතයේදී නෝල්ගාම ඵල දෙන්නට පුළුවන්. අභිධර්මයේ හැටියට නම් අර ජවන්සිත 7න් 7 වෙනි ජවන්සිත
ඒකාන්ත වශයෙන්ම දෙවන ආත්ම භාවයේදී ඵල දෙන බව ඒ පොත්පත්වල විදහා දක්වනවා. එතකොට පළවෙනි ජවන්සිතත් හත්වෙනි ජවන්සිතත් මේ භවයේ ඊළඟ භවයේදී ඵල දෙන කුසල අකුසල කර්ම වෙනවා. ඒවා ඵල දුන්නේ නැත්නම් මේ සියල්ලම අවෝසී භාවයටපත් වෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවා අපරාපරිය වේදනීය කර්ම කියලා. ඒ කියන්නේ ඒ අකුසල හෝ කුසල කර්මය වැඩෙනවා මංචකේ දක්වාම දිව යන අවස්ථාව ලැබුණු විගස එළියට આવුත් විපාක ගෙන දෙනවා. සමහර විට කල්ප අසංඛ්‍ය ගානකට පෙර කරපු අකුසල කර්මයක් වුණත් ඒ කර්මය නැත්තම් කුසල කර්මයක් වුවත් ඒ අකුසල කුසල කර්මය විපාක දීමට සුදුසු අවස්ථාවක් එළඹ සිටින විගසම එළඹ විපාක දෙන්නට පටන් ගන්නවා අපරාපර්ය වේදනීය කර්මයක් වශයෙන්. තව කර්ම වර්ගයක් තියෙනවා අහෝසි කර්ම කියලා. අහෝසි වී යනවා. කුසල වත් අකුසල වත් ඒවා ප්‍රතිවිපාකයක් දෙන්නේ නැතුව සේවි අහෝසි වී යනවා. අර කලින් කියපු ditta ධම්ම වේදනීය කර්මත් උපපජ්ජ වේදනීය කර්මත් ඒ පිළිවෙලින් පළවෙනි જાතිය දෙවෙනි જાතියේ ඵල දුන්නේ නැත්නම් මේවා සියල්ලම අහෝසි වෙනවා. ඊට අමතරව යම් යම් අකුසල හෝ කුසල කර්ම වලට ඵල දෙන්නට අවස්ථාවක් නොලැබී යාම තුලින් අහෝසි වී යනවා. තවත් අකුසල කර්ම තිබෙනවා මාර්ගඵල වලින් සම්පූර්ණයෙන්ම සයවි අහෝසි වී යන. දැන් සෝවාන් වූ කෙනෙක් සිටිනම් ඔහු මේ සංසාරයේ යම්තා අපායගාමී අකුසල කර්ම සිදු කරලා තියෙනවා නම් ඒ සියලුම අපායගාමී අකුසල කර්ම සෝවාන් ඵලයට පත්වන විටම සම්පූර්ණයෙන්ම අහෝසි වී යනවා. අනාගාමී තත්ත්වයට යමෙක්පත් වෙනවා නම් මේ කාම ලෝකයේ සැප දුක් වීමට කාම ලෝකයේ ඉපදීමට යම්තා අකුසල කර්ම මේ ජීවිතේ මේ සංසාරයේ කරලා තියෙනවා නම් ඒ සියලුම කුසල අකුසල කර්ම සේවි අහෝසි වී යනවා. රහත් වෙන විට ප්‍රතිසන්දි ජනක සියලුම කුසල අකුසල කර්ම සම්පූර්ණයෙන්ම සේවය අහෝසි භාවයට පත් වෙනවා. මේ විදිහට මේ කර්මයේ ඵල දෙන කාලානුවත් මේ කර්මයේ බෙදා දක්වනවා. මේට අමතරව කර්මයේ ඵල දෙන ස්ථාන වශයෙන් උත් මේ කර්මය හතර ආකාරයෙන් විස්තර කරනවා. සුගති දුක්ගති වශයෙන් අකුසල කර්ම වලින් ඒකාන්ත වශයෙන් මහේතුක ප්‍රතිසන්දියක් ගෙන දෙනවා සතර අපායේ. අපායේ പ്രേත ලෝකේ තිරිසන් යෝනියේ සහ අසුරනිකායේ කියන සතර අපායේ. ඒ අකුසල පැත්තෙන් කුසල පැත්තෙන් කතා කරන විට ධ්‍යාන නොවන සෑම කුසලයක්ම කාමාවචර කුසල. ධ්‍යාන නොවන සෑම කුසලයක්ම කාමාවචර කුසල. ඒ කාමාවචර කුසල සිත් තුලින් කාම ලෝකයක ප්‍රතිවිපාක ගෙන දෙනවා. මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ නැත්නම් සමහර අමනුෂ්‍ය කොට්ටාසවල වෙන තැන්වල. ඒ වගේම ධ්‍යානසිත කොටස් දෙකකට බෙදෙනවා. අර කලින් කී වාසේ රූපාවචර සහ අරූපාවචර වශයෙන්. රූපාවචර ධ්‍යාන වලින් රූපාවචර බ්‍රහ්ම ලෝකවල, අරූපාවචර ධ්‍යාන තුළින් අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උත්පත්ති සහ සැප විපාක වෙන දෙමින් ඒක විපාක දෙනවා. මේ විදිහට ඒ විපාක දෙන ස්ථාන වශයෙන් කර්මයේ පොත්පත්වල බෙදා විස්තර කොට දක්වා තිබෙනවා. මේ විවිධාකාරයෙන් විස්තර කරන ලද මේ කර්මයේ ඵල දෙන ආකාරයේ විපාක දෙන ආකාරය අත් වශයෙන් අපට සිතන්නට බෑ. ඒ තරම් මේක සංකීර්ණ වූ ධර්මයක්. දැන් බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පසු ධර්ම දේශනා කරන විට බොහෝ අවස්ථාවලදී පිසියම්මක් ඇදෙනවා. නැත්නම් පිටේ යමාරුවක් ඇදෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කිරීම නතර කළා. එතන ඉන්න සරියුත්හාමුදුරන් හෝ වෙන කාට හරි ඒ උසස් ස්වාමින් වහන්සේ නමකට මෙතන සිට මේ ධර්මයේ දේශනා කරන්න මම සැතපෙනවා ඇලවෙනවා කියලා ඇලවෙනවා. මේක අපදාන පාළියේ දක්වා තිබෙනවා මේ අකුසල කර්මය කුමක්ද කියලා. බෝධිසත්ව භූමියේදී මේ මාළුව රසක් අල්ලා සිටිනවා දැක්කාට පසු අද නම් හුඟක් මාළුව අල්ලා තිබෙනවායි කියලා සතුටු වෙලා තිබෙනවා. එක සතෙක්වත් මරලා නෙමෙයි. මරණ ලද මාළුවන් රාශියක් දැකලා අද නම් ගොඩක් මාළුව අල්ලා තිබෙනවායි කියලා සතුටු වෙලා තිබෙනවා. ඒ සතුටු වීමේ අකුසල කර්මයේ තුළින් බුදු වෙලා ලෝකයාට නිවන් මඟ හෙළිපෙහෙළි කරමින් දෙවියන් සහිත මනුස්ස සහිත බ්‍රහ්මයන් සහිත සකල ලෝක වාසී සත්‍යයටම පරාවර්තනය කරන්නට නැහැකෝ ධර්මයක් දේශනා කරන විටදී පා අර අකුසල කර්මයේ ඉදිරියට ඇවිත් ඒ ධර්ම දේශනාව නවත්වීමට තරම් ඉසරදයක් නැත්නම් කොන්දමාරුවක් වෙන දෙයක් ඇති කිරීමට ඒ අකුසල කර්මයේ සමත් වෙලා තියෙනවා.
හිතන්නටවත් බෑ එවැනි සුළු අකුසල කර්මයක් මේ තරම් දුරට ප්‍රබල වශයෙන් විපාක දෙනවාද කියලා. මේ අය දන්නවා බෝධිසත්ව බෝධි මූලයේදී උන්වහන්සේ පාරමී දහම් පූර්ණේ කරපු ආකාරය මහා මුහුදේ ජලයේ පරදවා ඇඟේ තියෙන ලී දන් දීලා තියෙනවා. මුහුදේ ජලය කිව්වහම කොයිතරම්ද කියලා හිතා බලන්න. ඒ තරම් ප්‍රමාණයක් ඉක්මවා යන්නට ලී දන් දෙන්න නම් කොපමණනම් ලී දන් දෙන්නට ඇද්ද? මහා පොළොවේ පස් පරදවා මස් දන් දීලා තියෙනවා මේ බෝධිසත්ව මූලයේදී. නිකන් හිතලා බලන්න මහා පොළොවේ පස් පරදය අත්වා අක්කරයක පස් පරදවා මස් දන් දෙන්නට නම් කොයිතරම්නම් ජීවිත පරිත්‍යාගයක් කරන්නට සිදු වෙනවද කියලා. ඇහැසේ අහසේ තරු පරදවල ඇස් දන් දීලා තියෙනවා. මේ ආදී වශයෙන් දෙන ලද දාණය කෙතෙක්ද කියා නිම කරන්නට බෑ බෝධිසත්ව මූලයේදී. ඊට අමතරව සීලය ආරක්ෂා කරලා භාවනා කරලා ප්‍රඥාව වඩලා වීර්යය වඩලා උපේක්ෂාව වඩලා මේ ආදී වශයෙන් සමතින්සත් පාරමී ධර්මයන් සාරාංශක කල්ප ලක්ෂයක් තිස්සේ පූර්ණේ කළා. නියත විවරණ ගත්තාට පසුව එයින් පෙර 16 සංඛ්‍ය කල්ප ලක්ෂයකුත් ඒ පාරමී දහම් පූර්ණේ කළා. එසේ මෙසේ පාරමී පුණ්‍ය ශක්තියක් නෙවෙයි මේ විස්තරයට වඩා ලොකු පාරමී පුණ්‍ය ශක්තියක්. එසේ පාරමී පුරාගෙන යන බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාස්ත්‍රයේදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ප්‍රකාශයක් කළා වැරදි ප්‍රකාශයක් මේ බුදුමහණට මොන බුද්ධත්වයක්ද කියලා. ඊට පස්ව ඒ වරදට සමාව අරගෙන ඒ බුද්ධ ශාසනය පැවිදිලා ඒ බුදුරජාණන් වහන්සේගෙන් කාශ්‍යප බුද්ධ රත්නයේ මේ නියත විවරණ ලබාගෙන ඊට පස්ව බුද්ධ ශාසනය පිළිහෙන්ට යන විට දිව්‍යෙක් කියලා උපදිලා බුද්ධ ශාසනය නගා සිටීම නොඑක ආකාරයෙන් කටයුතු කරලා තිබියදී බුදු වෙන්නට යන විට 6 අවුරුද්දක් තිස්සේ අර කරන ලද සියලුම කුසල කර්ම යටපත් කරගෙන අර එක අකුසල කර්මයේ ඉදිරිපත් වෙලා 6 අවුරුද්දක් තිස්සේ අතිශයින් දුෂ්කර වූ ප්‍රතිපදාවක් අනුගමනය කරන්නට සිදු වුණා. දුෂ්කර ක්‍රියා කරන්නට සිදු වුණා. හිතලා බලන්න සාරාංශක කල්පලක්ෂයක් තිස්සේ පොන්ලද පුණ්‍ය ශක්තිය අනුව බලපුවාම ඒ කුසල ඒ කරපු වචනේ කොයිතරම් සුළු දෙයක්ද කියලා අපට නම් හිතෙන්නේ. නමුත් අවුරුදු 6ක් තිස්සේ ප්‍රතිවිපාකයේ අත්දකින්නට සිදු වුණා. මේ අපේ බුදුරජාණන් වහන්සේ තරම් දුෂ්කර ක්‍රියා කරපු බුදු කෙනෙක් මෑත යුගයේ කිසිදාක පහළ වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේලාගේ අභිනිහාරයන් දක්වන සූත්‍ර පාඨ තිබෙන විශේෂයෙන්ම සත් බුදුරජාණන් වහන්සේලාගේ ඒ තෑම බුදු කෙනෙක්ම මේ එවැනි විදිහට උග්‍ර වූ තපස් පූර්ණේ කරලා නැහැ. සමහර අය දුෂ්කර ක්‍රියා කරලා තියෙන දවස් 6ක්. වැඩිම කාලේ මාස 6ක්. අපේ බෝධිසත්වයන්ට පමණයි එවැනි අවුරුදු 6ක් තිස්සේ අතිශයින් දුෂ්කර ප්‍රතිපදාවක් අනුගමනය කරමින් ඒ අත්කලමතාන් යෝගයේ පුහුණු කරන්නට සිදුවන්නේ කුමක් නිසාද? අර කියන ලද එක වචනයක් නිසා. හිතා ගන්නට පුළුවන් ද කර්ම විපාක කොයි ආකාරයෙන් ඵල දෙනවයිද කියලා. අපි කර්ම කරනකොට නම් මේවා ගැන පොඩ්ඩක් පස්සීපත් කරන්න. නමුත් විපාක දෙන්න ගියාට පස්සේ තමයි විපාකවල ශක්තිය තේරුම් ගන්නේ. කර්ම විපාකෝ වික්කවේ අචින්තියෝ. මහණෙනි මේ කර්ම විපාක සත්‍ය කියන එක අචින්තියෝ චින්තිය ධර්මයක් නෙවෙයි, සිතාගත හැකි ධර්මයක් නෙවෙයි. න චින්තේතබ්බෝ ගැන හිතන්නටත් එපා. යං චින්තෙන්තෝ උම්මාදස්ස විගාතස්ස භාගීයස්ස. යම් කිසි කෙනෙක් මේ කර්ම වල විපාක සත්‍ය කුයි ආකාරයෙන් ඵල දෙනවද කියා නැවත නැවත සිහිපත් කරන්නට ගියොත් ඔහු වෙහෙසට පීඩාවටපත් වෙනවා. නැත්නම් චිත්ත විඝාත භාවයකට උන්මාද තත්යකට පත්වන්නටත් පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. එම නිසා මේ කර්ම වල විපාක ශක්තිය ගෙනදෙන ආකාරයේ තියෙන ප්‍රබංග භාවයේ තේරුම් ගැනීම පමණක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ කර්ම විපාක ඵල දෙන්නේ කොහොමද කියන එක සිතන්නට යෑම නිෂ්ඵල ක්‍රියාවක් වෙනවා. කර්ම විපාක ප්‍රතිසන්දේ සහ ප්‍රවෘත්ති විපාක වශයෙන් කොටස් දෙකක්. අර ජනක කර්මයේ මා විස්තර කරනකොට කීව ප්‍රතිසන්දියක් වෙන දෙනවයි කිය. නැවත ඉපදීමක් ගෙන දෙන කර්මයක් තියෙනවා. ඒකට ප්‍රතිසන්දි විපාකය කියලා කියනවා. ඒ ප්‍රතිසන්දිය ගෙන දුන්නාට පසුව ඇති වෙන යන්තා කුසල අකුසල කර්ම වල විපාක වලට ප්‍රවෘත්ති විපාකය කියලා කියනවා. අපිට එකක් පමණක් පැහැදිලිවම තේරුම් ගන්නට පුළුවන්. අකුසල කර්ම වලින් කවදාවත් ඉෂ්ට විපාකයක් නොලැබෙන බවත්, කුසල කර්ම වලින් කවදාවත් අනිෂ්ට විපාකයක් නොලැබෙන බවත්. බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ බහුධාතුක සූත්‍රයේ වැනි සූත්‍ර තියෙන ඒවා දක්වලා තිබෙනවා. මේ කවදාවත් මහණෙනි කාය ඉච්ඡරිතයක් තුළින් ඉෂ්ටෝ කාන්තෝ මනාපෝ විපාකයක් ලැබේ කියන දේ සිදු වන්නේ නැහැ. අට්ඨානමේතම් වික්ඛවේ අනමකාසෝ යං කාය දුච්චරිතස්ස ඉෂ්ටෝ කාන්තෝ මනාපෝ විපාකං නිබ්බත්තේ යති නේතං තහනම් විජ්ජති කිය.
මේ අකුසල කායික වාචික මානසික ක්‍රියාවලින් ඉෂ්ට වූ කාන්තෝ මනාපෝ යහපතෝ විපාකයක් ලැබෙయ్య ඇති වෙయ్య කියන එක නේතන්තහන විජ්ජතේ කවදාවත් සිදු නොවන දෙයක් කියලා. එලෙසින්ම උන්වහන්සේ වදාරන මේ සූත්‍රයේ මට්ඨාන මේ තම්බික්‍රේ අනුමකාසෝ යං කාය දුක්ඛට සමංගීතං නිදානං සම්පච්ඡය කායස්ස වේදා පරමරණ අපායං දුක්ගතෙන් සග්ගංසගතින් ලෝකං උප්පජ්ජේය නේතන්තහන විජ්ජති. මේ අකුසල කර්ම සිදු කිරීම තුළින් කායික හෝ වාචික මානසික ක්‍රියා සිදු කිරීම තුළින් මරණයෙන් පස්සේ සුගතියක උපදී කියන එක කවදාවත් මහන්නේ සිදු නොවන දෙයක්. එම නිසා මේ අකුසල් කිරීමේ තියෙන ප්‍රබලතාවය තියෙන අවධානය මනවින් තේරුම් අරගෙන සුළු හෝ අකුසලයක් සිත තුළින් ජනිත වීමට ඉඩ නොදී කටයුතු කිරීමට යෝගාවචරයන් පුරුදු පුහුණුවන්නට ඕනේ. පුළුවන් තරම් කුසල් සිදු කරන්නට ඕනේ. එවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බහුං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. පුළුවන් තරම් කුසල්ම රැස් කරන්නට ඕන. අවිද්‍යාව පදනම් කරගෙනයි කුසල් කරන්නේ. නමුත් අවිද්‍යාව නිස්සාය අවිද්‍යම් පදහත අවිද්‍යාව නිස්සය කරගෙනයි අවිද්‍යාව අයින් කරන්නේ. එමේ නිසා පුළුවන් තරම් කුසල්ම කරන්නට ඕන. භාවනා පිළිම පමණ ප්‍රමාණවත් වන්නේ නැහැ. භාවනා කිරීමේ කුසලයේ කුසලයක් පමණයි. පිරිනවම් මංචකේ දක්වාම යම් කිසි කෙනෙකුට සැප සම්පත් ලැබෙන්නේ ඇත්ත වශයෙන්ම තමා කරලද කුසල වල ඉෂ්ට විපාක වශයෙන්. එනිසා පුළුවන් තරම් දාන ආදී පුණ්‍ය කර්මයන් සිදු කරන්නට ඕනේ. අපචායන වීර්යවච්ච වැනි කුසල කර්මයන් සිදු කරන්නට ඕනේ. භාවනා කරනවායි කියලා ඒ ටික පමණක් කරලා සෑහීමකටපත් වීම සුදුසුමයි. එසේ කරපු කෙනෙකුට අවස් නිර්වාණ ධාතුව ලබන්නට පුළුවන් සංසාරයේ වසන තාක්කල් සැප සම්පත් භුක්ති විඳින්නට බෑ. තමහර විට නිරෝගී භාවය වැනි දේවල් ලැබෙන්නේ නැහැ. එම නිසා පුළුවන් තරම් කුසල කරන්නට ඕනේ. මේ කුසල කර්ම වල විපාක දෙන ශක්තිය අඩු වැඩි කරන හේතු 8ක් තිබෙනවා. සෑම දෙයක්ම කුසල කර්ම වලින් සිදු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. කුසල කර්ම වල විපාක දෙන ශක්තිය අඩු වැඩි කරන කරුණු 8ක්. ගති සම්පatti ගති විපatti, කාල සම්පatti කාල විපatti, උපදි සම්පatti උපදි විපatti, පයෝග සම්පatti පයෝග විපatti වශයෙන් ඒක දක්වා තිබෙනවා. ගති සම්පatti ගති විපatti කියන කරුණු දෙක උපදිනු ස්ථානයේ අනුකූලව සමහර කුසල කර්ම ඵල දෙන්නේ නැහැ. ඵල දෙන්නට අවස්ථාවක් ලබන්නේ නැහැ. දැන් උදාහරණයක් කියමු. අපි දිව්‍ය ලෝකයේ දෙවියෙක් වශයෙන් කෙනෙක් ඉපදුනා නම් යම් කිසි කුසල කර්මයක් තුළින් දෙවියන්ට කිසිම ජරාවක් නැහැ. අපි වගේ ලෙඩවන්නේ නැහැ. ව්‍යාධියක් නැහැ. ඒ වගේම මේ ත්‍රිසං සත්‍යෝ දිව්‍ය ලෝකවල නැහැ. මේ ප්‍රේතයන් යක්ෂයන් භූතයන් වැනි අමනුෂ්‍යෝ පෞකාර අමනුෂ්‍යෝ දිව්‍ය ලෝකවල නැහැ. ඒ අයගෙන් පීඩාවක් කවදාවත් දෙවියන්ට ලැබෙන්නේ නැහැ. රෝග පීඩා ලැබෙන්නේ නැහැ. ජරාවටපත් වීමෙන් පීඩා ලැබෙන්නේ නැහැ. එවැනි උපපීඩක කර්ම විපාක දීමට ඇතනම් අර දිව්‍ය ලෝකයේ ඉපදීමේ ගති සම්පත්තිය නිසා ඒ කුසල කර්ම අකුසල කර්ම කිසිවක් ඉදිරියට ඵල දෙන්නේ නැහැ. ගති සම්පත්තිය ඉදිරිපත් වෙන නිසා. දැන් අපාය වෙන සත්ත්ව ලෝකවල උපදින සත්‍යයන් අනන්තවත් අකුසල වගේම කුසල කරලා තිබෙනවා. ඒ ප්‍රවෘත්ති විපාක වශයෙන් ඵල දෙන්නට කුසල වුන් ළඟ තිබෙනවා. නමුත් අපායේ සිටින තාක්කල් කිසිම කුසල කර්මයක් වෙනම සිට උන්ට ඒක පිටක් වන්නේ නැහැ. ඒ උන්ට සැප සම්පතක් ලබා දෙන්නේ නැහැ. මුළු ජීවිත කාලයේම එක තප්පරයක්වත් නැතුව බින්නෙන් පිච්චි දුක් වඳින්නට සිදු වෙනවා. ඒ ගති විපත්තිය නිසා මේ ගති සම්පත්තිය සහ ගති විපත්තිය අනුවත් කර්මයක විපාක දෙන ශක්තිය සඳහා පවතිනවා. සමහර කර්ම කාල සම්පatti කාල විපත්තිය අනුව විපාක දෙන්නට හෝ නොදෙන්නට පුළුවන්කම ඇති කර ගන්න. සමහර කාල තියෙනවා සුභික්ෂ කාලය, යහපත් කාලය, හොඳ කාලය. මෙවැනි කාලවලදී යම් හේකින් අකුසල කර්ම කරපු කෙනෙකුට වත් හොඳින් ජීවත් වීමේ ශක්තිය තිබෙනවා. මොකද අර කාල සම්පත්තිය තිබෙන නිසා. බඩු මිලාදී ලාභයි, කාලයේ සුභික්ෂයි, ඕනතරම් බඩු තිබෙනවා. ඉතින් පහසෙන් ලබා ගන්නට පුළුවන් වෙනවා. ඒ කාල සම්පත්තිය නිසා උන්ට පහසෙන් ජීවත් වන්නට පුළුවන් වෙනවා. අකුසල කර්ම තිබුණා. අකුසල කර්ම නැගී සිටින්නේ. සමහර කාල තියෙනවා විපත්ති කාල. යුද්ධ කාල, කලකෝලාහල කාල, භීෂණ කාල, ඒ වගේම රටේ අධික නියම් වෙනි ගම් වතුර වැනි සුලිසුණම් වැනි අධික වශයෙන් පවතින හානිකර දායක තත්ත්වයන් ඇති වෙන විට
කුසල කර්ම කරලා තියෙන කෙනෙකුට වුණත් ඒ කුසල කර්ම වල විපාක අත්දකින්නට නොලැබී යනවා. මොකද අර කාල විපත්තියෙන් ඒවා නැකී යන නිසා. ඒවා යටපත් යන නිසා. ඊට අමතරව උපදි සම්පatti සහ උපදි විපatti කියලා දෙකක් තිබෙනවා. උපදි සම්පත්තිය කියන්නේ රූප සම්පත්තිය. යම් කෙනෙක් ලෝකයට පහළ වෙනකොට අනුන් ප්‍රිය කරන දර්ශනීය රූපයක් ලැබලා තියෙනවා නම් එයා උපදි සම්පත්තියෙන් යුතු පුජ්‍යලයේ. එසේ නැති කෙනෙක් උපදි විපත්තියෙන් යුතු කෙනෙක්. මේ උපදි සම්පත්තිය නිසා කෙනෙකුට බොහෝ දුරට කුසල කර්ම ඵල දෙන්නට පුළුවන්කම තියෙන අකුසල කර්ම ඵල නොදී සිටින්නට පුළුවන්කමක් ලැබෙනවා. හොඳට යහපත් දර්ශනීය ඒ වගේම අන් අය ප්‍රිය කරන රූපයක් තියෙන කෙනෙක් ගිය තැන පිළිගන්නවා. ඔහුට ගිය තැන ගෞරවය ලැබෙනවා. රැකියාවකට ගියත් ඔහුට විශේෂත්වයක් ලැබෙනවා. ඔහුට ගරුසැලකිලි ලැබෙනවා. විශේෂයෙන්ම කාන්තා පස්සේ වෙන කෙනෙකුට රූප සම්පත්තිය තිබුණා නම් උපදි සම්පත්තිය තිබුණා නම් ඉතා දුප්පත් කෙනෙකුට වුණත් යහපත් උපදිවියක් ගත කරන්නට ඒකම උපකාර වන්නට පුළුවන්. මේ උපදි සම්පත්තිය පිහිට දෙනවා. ඒ කාලය තුල ඒ උපදි සම්පත්තිය ඒම නිසා ඉදිරියට ඒම නිසා උන්ට බල දීමට යම් අකුසල ශක්තියක් තිබෙනවා නම් ඒ අකුසල ශක්තිය අයින් වී යනවා. මෙලෙසින්ම තමයි මේකේ ප්‍රතිවිරුද්ධ පැත්තත් උපදි විපත්තිය. දකින්නන්ට අප්‍රිය වන ආකාරයෙන් ඊටම අප්‍රිය ජනක රූපයක් ලබා ඇති කෙනෙකුට ඇත්ත වශයෙන්ම සමාජයේ තැනක් නැහැ. ඔහු ගණන් ගන්නෑ. ඔහුට සැලකිල්ලක් ලැබෙන්නේ නැහැ. ඔහුට ඒ කුසල විපාක තිබුණත් ඒවා ඵල දෙන්නට අවස්ථාවක් සමහර විට නොලැබී යන්නට පුළුවන් අර ගති විපත්තිය නිසා. මේ උපදි විපත්තිය නිසා මේ උපදි සම්පත්තිය ලැබෙන්නේ කලින් කරන ලද කුසල අකුසල කර්මයන්ට අනුකූලව. ක්‍රෝධයෙන් බරිත වෙලා ඊර්ෂ්‍යාවෙන් බරිත වෙලා සිටින පුද්ගලයෝ විරූප වෙලා උපදින. ඊට අමතරව දුස්සීල වශයෙන් කටයුතු කරන පුද්ගලයෝ විරිමුණක් ගැහෙනුණක් හාමුදුරුණක් කවුරුණක් විරූප වෙලා උපදින්නේ. යම් කෙනෙක් සීල සම්පන්නව කටයුතු කරනවා නම් එලෙසින්ම මෛත්‍රී සහගත සිතින් යුතුව ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් ඈත් වෙලා සිට පවත්වාගෙන යනවා නම් ඊළඟ භවයේ ඔහුගේ ඇත්ත වශයෙන්ම අර උපදි සම්පත්තියෙන් යුතුව කවුරුත් ප්‍රිය කරන කවුරුත් පුචි කරන රූප ස්වභාවයකින් යුත් චරිතයක් මේ ආත්ම භාවයක් ලැබෙනවා. මේ කොටස් දෙකම මිශ්‍ර වුණාට පසු තම සම වශයෙන් පවතින විට වැඩි උපදි විපත්තියක් නැති උපදි සම්පත් නැති තත්යකටපත් වෙනවා. මේ විදිහට උපදි සම්පත්තිය සහ උපදි විපත්තිය තුලිනුත් මේ කර්ම වල විපාක දෙන ශක්තිය තරමක් දුරට හෝ නැකී යනවා නැත්නම් වැඩි වී යනවා. තව එකක් තියෙනවා ප්‍රයෝග සම්පත්තිය සහ ප්‍රයෝග විපත්තිය කියලා. ප්‍රයෝගය කියන්නේ නොඑක ආකාර ගන්න උත්සාහයන්. ඒ උත්සාහයන් නිතත් සමහර අකුසල කර්ම යට කරන්නට පුළුවන්. සමහර කුසල කර්ම වල ප්‍රතිවිපාක තවත් වැඩි දියුණු කර ගන්නට පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ වැඩ සිටියා. උන්වහන්සේගේ නැගිනි කෙනෙක් හිටියා රෝහිණී කියලා. එයා ගියාත්මික ලස්සන රූප ස්වභාවයෙන් යුතු කාන්තාවක් දැකලා ඊර්ෂ්‍යා කළා. නිදන ඇඳට කහඹිඩිය ටිකක් දැම්මා. ඇඟ කසන්නට පටන් ගත්තා විරූප වුණා. ඒ අකුසල කර්මය නිසා ඒ රෝහිණී කියන තරුණ කාන්තාවට මුළු ඇඟ පුරාම කුෂ්ඨයක් දාලා ඇඟෙන් වතුර ගලනවා වාගේ වෙලා දකින්නම් අප්‍රිය වෙන තත්ත්වයක් උද්ගත වුණා. එළියටවත් බහින්නේ ගෙදරින්. මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ කර්ම විපාක සත්‍ය දැකලා ඇයට ප්‍රකාශ කළා මේකේ විපාකයේ ගෙවන්නට නම් ප්‍රයෝග සම්පත්තියක් උදා ගන්න. මොකක්ද මේ ප්‍රයෝග සම්පත්තිය? භික්ෂුන් වහන්සේලාට දානශාලාවක ආසන පනවලා ඒක පූජා කරන්න. ආසන පූජා කරන්න. මේ රෝගණී කල්පනා කරා මගේ මේ කැතට කුණු වෙලා දැන් දුබ දහමන මේ ශරීරයට මොන රත්තරන් ආභරණ බලඳලා ඇති වැඩක්ද? මගේ තියෙන සියලුම රත්තරන් ආභරණ විකුණනවා කියලා සියල්ලම විකුණලා දානශාලාවක ආසන හදලා ඒක භික්ෂුන් වහන්සේලාට පූජා කළා. පූජා කිරීමේ කුසලයේ සිදුවන විටම අර කලින් කරපු අකුසල කර්මයේ සේවී ගිය ශරීරයේ රූප සෝපන් බද්ධ භාවයටපත් වුණා. මේ ප්‍රයෝග සම්පත්තිය තුළින් ඒ අකුසල කර්මයක් යට කරගෙන ඒ අකුසල කර්මයේ විපාක දෙන ශක්තිය යට කරගෙන සිටින්නට පුළුවන් අවස්ථාවක් දැක්වීම. මේ වගේම තමයි මේ කුසල පැත්තේ. කුසල සමහර කුසල කර්ම යටපත් වී යනවා මේ වැරදි විදිහට ප්‍රයෝගයන් උත්සාහයන් යෙදීම නිසා. සමහර අකුසල කර්ම තව තවත් තීව්‍ර වැඩි දියුණු වෙනවා. ඒ ලෙසින්ම අර ප්‍රයෝග විපත්තිය යෙදෙන නිසා මේ ආදී වශයෙන් මේ කර්මය විපාක දෙන අවස්ථා ඒ අවස්ථාවන්ට අනුකූලව වෙනස් වන්නට පුළුවන්. මේක පටිසම්භිදා මග්ගපාළී මේවා විස්තර කරලා තිබෙනවා. මා මේ දක්වා ප්‍රකාශ කළේ කර්මය ගැන සරල කරුණු කීපයක් පමණයි. බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ දක්වා තිබෙනවා
චූල කම්ම විභංග සහ මහා කම්ම විභංග කියලා සූත්‍ර දෙකක්. ඒ චූල කම්ම විභංග සූත්‍රයේ දැක්වෙන කරුණුත් මහා කම්ම විභංග සූත්‍රයේ දැක්වෙන කරුණු මේකටම අදාළ කරලා කියන්නට ඕන. ඒක අද කියන්නට වෙලා නැහැ. දැන් හරියටම පැයක් ගත වූ නිසා අප ඊළඟ දවසේදී මේ චූල කම්ම විභංග සූත්‍රයත් ඊට පස්ව මහා කම්ම විභංග සූත්‍රයත් ප්‍රකාශ කරලා මේ ඇයට කර්මයේ පිළිබඳ හොඳ දැනුමක් ඇති කරලා දුන්නාට පසුව පුළුවන්කම මේ ඇයට ලැබෙන නිසා උපේක්ෂා භාවනාව වැඩිවීමට අන්න ඒ අවස්ථාවේදී උපේක්ෂා භාවනා කරන ආකාරය කියා දීමට අපි අදහස් කරනවා. මේ අයගෙන් කැමැති කෙනෙක් සිටී නම් හැකි කෙනෙක් සිටී නම් මේ චූල කම්ම විභංග සූත්‍රය සහ මහා කම්ම විභංග සූත්‍රය අරගෙන කියවා බලන්න. මජ්ක්‍ධිම නිකායේ අවසාන කොටසේ මේ සූත්‍ර ඇත්තේ. හොඳයි, අද මේ දේශනාව අපි මෙතනින් නිම කිරීමට අදහස් කරනවා. මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල ඒකාන්ත වශයෙන්ම ඒ ධර්ම ශ්‍රවණය කර සෑම දිනාටම නිවන් සුව සඳහා හේතු වේවා, වාසනාව වේවා. ඒ සෑම දිනාටම නිවන් සුව මත්පත් වේවා කියන්න ඒ දැන් කවුරු භාවනාවේ නිරත වන්නේ.